සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානම් වෙන්නේ තිලෝගුරු ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව බොහෝම කරුණා මෛත්‍රියෙන් යුක්තව දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් ධර්මානුකූලව සකස් කරගන්නත් ධර්මානුකූල වූ මෙලව ජීවිතයක් තුලින් සුගතිගාමී වූ පරලොව ආයති භවයකින් සැනසෙන්නත් අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් ඊ타ම ඉක්මන් භවයක උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ සංසාරයෙන් එතර වීමේ පරමාර්ථය ඇතුව ඒ උතුම් බලාපොරොත්තු පරමාර්ථයන් එලෙසින්ම මුදුන්පත් කර ගැනීම සඳහා උතුම් සද්ධර්ම දානානිසංසයත් ධර්ම ශ්‍රවණානිසංසයත්
හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්නතුනි, අද ධර්ම දේශනාවෙන් දේශනා කරන්න බලාපොරොත්තු වුණේ අග්‍ර උපස්ථායක ආනන්දයන් වහන්සේ පිළිබඳව. අපේ බුදුරජාණන් වහන්සේගේ අග්‍ර උපස්ථායකයන් වහන්සේ අපේ ශාසනයේ අති සුවිශේෂී කාර්යභාරයක් සම්පූර්ණ කරපු මහරහතන් වහන්සේ නමක්. ලෞතුරා බුදුරජාණන් වහන්සේ ලෝක සත්වයා කෙරෙහි අනුකම්පාවෙන් යම් කාර්යයක් කළාද, අග්‍ර උපස්ථායක ආනන්දයන් වහන්සේ භාග්‍යතුන් වහන්සේගේ අනුකම්පාවෙන් මේ ශාසනය තුල අග්‍රස්ථාන 5ක්ම ලැබුවා. ඒ අග්‍රස්ථාන 5ම සම්මා සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා උන්වහන්සේ සිදු කරපු කාර්යයන් නිසා. අදත් බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගෙන දේශනා කොට වදාළ මේ නෛර්යානික වූ ධර්ම රත්නය අපට ශ්‍රවණය කරන්න, දේශනා කරන්න, මේ සංසාරේ දිනන්න, සසරින් මිදෙන්න මඟ කියලා දෙන්න ආනන්දයන් වහන්සේ විශේෂ කැපකිරීමක් කළා. ධර්ම භාණ්ඩාගාරික කියන තැනට උන්වහන්සේ එන්නේ සසර කරගත්ත අසීමාන්තික කුසල ශක්තියක් නිසා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු ධර්මය ගබඩා කරගෙන හිටියා. පින්නතුනි, සුළු පටු ශක්තියක්ද? ඒ මුළු ධර්මස්කන්ධයේ මේ විදිහට දරා ගන්නවා කියන කාරණාව. ඒ වගේ මහ සුවිශේෂී චරිතයක් තමයි අග්‍ර උපස්ථායක ආනන්ද මහරහතන් වහන්සේ මේ ශාසනය තුල නිරූපණය කළේ. මේ දේශනාවේදී මේ ශාසනය තුල ආනන්දයන් වහන්සේ හැටියට උන්වහන්සේගේ භූමිකාව පැහැදිලි කරන්න තරම් කාල වේලාව අපට මදි වෙයි. උන්වහන්සේගේ චරිතාපදානය විශේෂයෙන් පාරමී ධර්ම සම්පූර්ණ කරන්න පටන් ගත්ත කාලේ ඉඳලා සාකච්ඡා කරගෙන එනකොට, නමුත් අග්‍ර ඵලයේ ගාවට එනකන් සංසාරේ ආපු හැටි අපි ටිකක් කෙටියෙන් සාකච්ඡා කරමු. පින්නතුනි, අපේ බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙන්න මහා කල්ප ලක්ෂයකට කලින් මේ ලෝකේ පහළ වෙච්ච බුදුරජාණන් වහන්සේ පියුමතුරා බුදුරජාණන් වහන්සේ. පියුමතුරා බුදුරජාණන් වහන්සේගේ තාත්තා නන්ද මහරජුරු, අම්මා සුමේධා දේවිය. මේ දෙපළට දාව තමයි උත්තර නම් වූ කුමාරයෙක් බෝසතාණන් වහන්සේ හැටියට මේ ලෝකේ පහළ වෙන්නේ. උත්තර බෝසතාණන් වහන්සේ නිසිකල් ගිහිගේ ඉඳලා උත්තර කුමාරයන් වහන්සේ ගිහි ගෙදර අබිනිෂ්ක්‍රමණය කළා. ගිහිගෙයින් නික්මුණා. සුදුසු කාලේ ලෞතුරා බුද්ධ රාජ්‍ය ලබා ගත්තා. පියාණන්ට අනුග්‍රහ පිණිස හංසවතී රාජධානියට වැඩම කළා. නන්ද මහරජුරු බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට දෙවි හිමියෙන් උපස්ථාන කළා. එහෙම කටයුතු කරන කාලේ
අපේ අග්‍ර උපස්ථායක ආනන්දයන් වහන්සේ. පින්නතුනි පියුමතුරා බුදුරජාණන් වහන්සේගේ සහෝදරයා වෙලා තමයි ඉපදිලා හිටියේ. නන්ද මහරජුරුවන්ගේ බාල පුතා. ඉතින් එහෙම සඳහන් කරාම කෙනෙක් හිතන්න පුළුවන් බෝසතාණන් වහන්සේටත් සහෝදරයෝ ඉන්නවද කියලා. අපේ බුදුරජාණන් වහන්සේටත් හිටිය මල්ලි කෙනෙක්. ඒ තමයි නන්ද කුමාරයා. ප්‍රජාපති ගෝතමින් වහන්සේගේ පුතා. සුද්ධෝදන රජුරුවම තමයි තාත්තා. ආන් ඒ වගේ තමයි නන්ද මහරජුරුවන්ගේම පුතා. නමුත් සුමේදා දේවියගේ කුසෙන් නෙමෙයි ඉපදුනේ. එකම තාත්තගේ පුත්තු තමයි බෝසතාණන් වහන්සේත් සුමන කුමාරයාත්. ඒකයි සහෝදරයා කියලා කිව්වේ. එතකොට උත්තර බුදුරජාණන් වහන්සේගේ සහෝදරයා සුමන තරුණ වයසට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ දකිනවා. ධර්ම ශ්‍රවණය කරනවා. බොහොම ශ්‍රද්ධාවන්තයි. හංසවති රාජධානියේ ඉඳලා යොදුන් ගානක් ඈත පසල් දනව්වක් සුමන කුමාරයාට බාර කළා රජුරු. එහි රජු බවට පත් කළා. දැන් සුමන කුමාරයා එහි ඉන්නේ. මෙහෙම රාජ්‍ය කරගෙන යන කාලෙක මේ පසල් දනව්වේ කැරැල්ලක් ඇති වුණා. සුමන කුමාරයා තාත්තට පණිවිඩයක් එවනවා. රාජ්‍යයේ කැරැල්ලක් ඇති වුණා පියතුමනි කියලා. මහරජුරු පණිවිඩයක් යවනවා. ඔබේ රාජ්‍යයේ කැරැල්ලක් ඇති වුණාම ඒක මට කියන්න නම් මං ඔබ රජ කෙරුවේ යොහි කියලා. එහෙනම් ඔබේ ප්‍රදේශයේ ඇතිවෙච්ච කැරැල්ල ඔබ සංසිඳවන්න ඕනේ. ඒ අවසරය ලැබුණට පස්සේ කැරලි කෝලාහල සංසිඳෙව්වා. නැවත තමන්ගේ රාජ්‍ය සංසුන් කළා. සුමන කුමාරයා සාමාන්‍යයෙන් තාත්තා දකින්න බොහෝම කැමැත්තෙන් තමයි එන්නේ. ඇවිල්ලා වැඳලා පුදලා බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා ධර්ම ශ්‍රවණය කරලා තමයි ආපහු යන්නේ. ඉතින් මේ කැරැල්ල සංසිඳවලා තීරණය කළා එහෙනම් තාත්තා බලලෙන්න යන්න කාලේ හොඳයි දැන්. දහසක් පමණ ඇමතිවරුත් එක්ක පිටත් වුණා හංසවතියට එන්න. මේන ගමන් තමන්ගේ ඇමතිවරුන්ට කියනවා දැන් මම තාත්තා බලන්න ගියහම කැරැල්ලත් මර්ධනය කරලා යන්නේ. ඒ ගැන සතුටු වෙන මගේ තාත්තා මට කියයි පුතේ උඹට ඕනෙම වරයක් ඉල්ලපන් මන් දෙනවා කියලා. එහෙම වුණොත් මොනවද තාත්තගෙන් මම ඉල්ලන්නේ කියලා ඇමතිවරුන්ගෙන් ඇහුවා. ඒ ඇමතිවරුන්ගෙන් පිරිසක් කියනවා රජතුමනි ඇතෙක් ඉල්ලන්න කියලා. තව පිරිසක් කියනවා නෑ ඇත්තුන්ගෙන් වැඩක් නෑ. ඇත්තු අවශ්‍ය නෑ අශ්වයෙක් ඉල්ලන්න කියලා. තව සමහර අය කියනවා නෑ ඇත්තුවත් අශ්වයවත් වැඩක් නෑ. ජනපදයක් ඉල්ලන්න කියලා. රාජ්‍යතාව විශාල කරගන්න තවත් ජනපදයක් ඉල්ලන්න කියනවා. තව පිරිසක් කියනවා නෑ ඒකක්වත් එපා. මාලිගාවක් ඉල්ලන්න කියලා. මේ වගේ දැන් නොයෙක් දේවල් කියනවා මේ දේවල් ඉල්ලන්න කියලා. හැබැයි කණ්ඩායමක් කියන එක එපා කියලා අනික් කණ්ඩායම වෙන එකක් කියනවා. එතකොට දැන් ඇතෙක් ඉල්ලන්න කිව්වා. අශ්වයෙක් ඉල්ලන්න කිව්වා. ඉතින් එතකොට මේ ඉල්ලන්න තරම් වටින ඇත්තුවස්සයෝද? වටින්නේ නැතුව නෙමෙයි.
ඇතෙක් ඉල්ලන්න කියලා පිරිසක් කියහම අනික් පිරිස කියනවනේ ආස්සේ ඉල්ලන්න කියලා. පින්නතුනි සඳහන් කරනවා මේ ඉල්ලන්න කියලා කියන්නේ අපි දකින ඇත්තු නෙමෙයි. අහසින් යන ඇත්තු. උපෝසත කුලයේ ඇත්තු. චද්දන්ත කුලයේ ඇත්තු. ඉතින් එහෙම ඇත්තු බොහෝම දුර්ලභයි. ඒ කාලේ රජවරුන්ගේ පුණ්‍යවන්ත භාවය නිසා එහෙම ඇත්තු ඉන්න ඇති. ඉතින් එහෙම ඇතෙක් තමයි මේ එපා කියන්න කියන්නේ. එහෙම අශ්වයෙක් තමයි මේ එපා කියන්න කියන්නේ. ඒතර එහෙම සම්පත් කොච්චර තියෙන්නේ නැද්ද? ඊළඟ කණ්ඩායම කියනවා මහරජය ඔය එකක්වත් එපා. ඇයි ඇත්තු අස්සයෝ ඔබලට දුර්ලභද? ජනපද මාලිගා දුර්ලභද? මහරජය ඔය සියලු දේවල් දවසක මෙහෙ දාලා යන දේවල්. එහෙම නෙමෙයි මහරජය. පුළුවන් නම් ඉල්ලන්න. මැරෙලා යනකොටත් ගෙනියන්න පුළුවන් දෙයක්. මොකද්ද? ඒ කණ්ඩායම කියනවා මහරජ පුළුවන් නම් ඉල්ලමු. පදුමුත්තර බුදුරජාණන් වහන්සේට 3 මාසයක් උපස්ථාන කරන්න වරයක් දෙන්න කියලා. ආන් එහෙම සඳහන් කරාම සුමන කුමාරයාගේ හිතේ දරා ගන්න බැරි තරම් ප්‍රීති සංවේගයක් ඇති වුණා. ඒ අමාත්‍යවරුන්ට නොසෑහෙනසේ ප්‍රශංසා කළා. උඹලට තමයි කියන්නේ කල්යාණ මිත්‍රයෝ කියලා අමාත්‍යවරුනි. මේ මගේ අදහසක් නෙමෙයි. 3 මාසයක් බුද්ධ උපස්ථාන කරන්න වරයක් ඉල්ලන්න කියන එක උඹලගේ අදහසක්. ආන් එහෙම උතුම් අදහස් මතු කරලා පෙන්වන්න තමයි කල්යාණ මිත්‍රයෝ ඇසුරු කරන්න ඕනේ. ඔබලා හැබෑම කල්යාණ මිත්‍රයෝ. අපි ඉල්ලමු. පිය රජුරුවන්ගෙන් ඒ වරේ ඉල්ලමු වරයක් ඉල්ලන්න කිව්වොත්. හැබැයි සියලු දෙනාම එකඟයි. පින්නතුනි පියුමතුරා බුදුරජාණන් වහන්සේ මුලින් සඳහන් කළා උත්තර කියලා. උත්තර කුමාරයා පස්සේනේ පියුමතුරා වෙන්නේ. ඒ කොහොමද උත්තර බුදුරජාණන් වහන්සේට පස්සේ පදුමුත්තර කියන කොටසක් එකතු වෙන්නේ? නැත්නම් පියුමතුරා කියලා කොටසක් එකතු වෙන්නේ? ගිහිගෙන් නික්මිලා යම් දවසක ලෞතුරා සම්මා සම්බුද්ධත්වය උතුම් ජය මහ බෝධීන් වහන්සේ ළඟ වජ්‍රාසනයේ මත වාඩි වෙලා ලැබුවද එසේ ලෞතුරා බුදු බව ලබාගත් භාග්‍යතුන් වහන්සේ යම් දවසක ඒ වජ්‍රාසනයේ මතින් නැගිටලා ඉදිරියට වඩින්න හිතාගෙන මේ මහ පෘථුවියට ශ්‍රී පතුල දිගු කළාද? ආන් එදා ඒ සිරිපතුල පිළිගන්න වජ්‍රාසනයට පහලින් විශාල නෙළුම් මලක් පිපුණා. සඳහන් කරනවා එක නෙළුම් පෙත්තක දිග රියන් 90ක් කියලා. ඒ නෙළුම් මල වටේට තියෙන රේණුවක දිග කේසර කියලා සඳහන් කරන්නේ. ඒ කේසර රියන් 30ක් දිගයි කියලා. නෙළුම් මලේ කෙමිය තියෙනවා මැද්දේ. අපි ඔකට කියන්නේ නෙළුම් බට්ට කියලා. වට ප්‍රමාණය රියන් 12ක්. පළල රියන් 12ක්. පළලත් රියන් 12ක්. බුදුරජාණන් වහන්සේගේ සිරිපා ධාතුව 11 රියනක්. කෙමියේ මැද්දෙන් සිරිපතුල තියහම අර කේසරය ගැලවිලා සුවඳ විහිදුවමින් අහසට නැගිලා භාග්‍යතුන් වහන්සේගේ බුද්ධ කය ස්පර්ශ කරමින් බිම වැටෙනවා. බුදුරජාණන් වහන්සේගේ ශරීර ධාතුවෙන් යන්ත්‍ර වලින් විදිනවා වගේ ෂඩ්වර්ණ රශ්මිය නික්මෙනවා. 58 රියනක් භාග්‍යතුන් වහන්සේ උසයි. ඊළඟ සිරිපතුල ඉදිරියට දික් කරනකොට ඒ සිරිපතුල පිළිගන්නෙත් ඒ වගේම නෙළුම් මලක්.
මුලින් තියාපු සිරිපතුල එයින් ඔසවලා ඉදිරියට දිගු කරනකොට කලින් පිපුණ මල අතුරුදහන් වෙනවා. ඉදිරියේ තව මලක් පිපෙනවා. මුළු ජීවිත කාලෙම භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් නිරන්තරයෙන් මල් පිපුණා. සිරිපතුල පිළිගන්න. අන්න ඒක නිසා තමයි උත්තර භාග්‍යතුන් වහන්සේට පදුමුත්තර කියලා නමක් පට බැඳුනේ. ඒ පදුමුත්තර බුදුරජාණන් වහන්සේට 3 මාසයක් උපස්ථාන කරන්නයි වරයක් ඉල්ලන්න කියන්නේ. පිය මහ රජුරුව ළඟට ගියා. සුමන කුමාරයා වන්දනා කළා. අමාත්‍යවරුත් වන්දනා කළා. රජුරුවන්ට පුතා ගැන හරි සතුටුයි. ඉදිරියට ඇවිල්ලා සිප වැළඳ ගත්තා. ආලිංගනය කළා. සතුට නිසාම රජ්ජුරුව පුතා හිතපු දේම කියනවා. කුමරුනි, ඔබට කිසියම් වරයක් ඕන නම් මට කියන්න. මං ඒ ඕන දෙයක් දෙනවා කියලා. පියුමතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේට නන්ද රජ්ජුරුවම තමයි තනියමම උපස්ථාන කරන්නේ. මොකද රජ්ජුරුවන්ට අනුග්‍රහ පිණිසයි ඒ නගරයට වැඩලා ඉන්නේ. ඉතින් මේ වෙලාවේ තාත්තා වරයක් ඉල්ලන්න කියහම අහනවා මං වරයක් ඉල්ලුවොත් දෙන්නමද තාත්තා කියන්නේ කියලා. දෙන්නම තමයි පුතේ කියන්නේ. කැමති ඕනෑම වරයක් ඉල්ලන්න කියනවා. ඕනෑම එකක් ඉල්ලුවාට කමක් නැද්ද මහරජතුමනි? කමක් නැහැ කියනවා. ඒ වෙලාවේ සඳහන් කරනවා මහරජ. එහෙමනම් මට පදුමුත්තර බුදුරජාණන් වහන්සේට 3 මාසයක් උපස්ථාන කරන්න වරයක් දෙන්න කියලා. රජ්ජුරුව කීයටවත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. එහෙම වරයක් ඉල්ලයි කියලා. සඳහන් කරනවා පුතේ ඒක හැර වෙන ඕන දෙයක් ඉල්ලන්න කියලා. ඒ වෙලාවේ සුමන කුමාරයා කියනවා මහරජතුමනි ශ්‍රේෂ්ඨ ශාක්‍ය වංශයට තියෙන අභිමානයක්. ශාක්‍යෝ යමක් කිව්වොත් කිව්වම තමයි වෙනස් කරන්නේ. මට වරයක් ඉල්ලන්න කියලා කියනකොට මං කීප වතාවක් ඇහුවා ඉල්ලන ඕනම දෙයක් දෙනවද කියලා. ඕන දෙයක් ඉල්ලන්න ඕනම දෙයක් දෙනවා කියලා තමයි මට කිව්වේ. ඉතින් මම මේක ඉල්ලනවා. දැන් ඕනම දෙයක් දෙන්නම් කියලා මේක හැර වෙන දෙයක් ඉල්ලන්න කියහම මේ ශාක්‍ය වංශයේ අභිමානයට මොකද වෙන්නේ? ශාක්‍ය වචන දෙකක් කතා කළේ නෑ කියලා කියනවා. රජ්ජුරුවන්ට කට උත්තර නැතුව ගියා. රජ්ජුරුව අන්තිමට කියනවා කුමරුනි මම කැමති වුණා කියමුකෝ. බුදුරජාණන් වහන්සේ කැමති වෙයිද ඔබේ ආරාධනාව බාර ගන්න කියලා. සුමන කුමාරයා කියනවා පිය මහරජතුමනි ඒක මම බලා ගන්නම්. මට ඕනේ ඔබ වහන්සේගේ අවසරයි. එන කතා කරලා බලන්න කියනවා. රජ්ජුරුවන්ට වෙන කරන්නම දෙයක් නැතුව ගියා. ඊට පස්සේ දහවල් කාලේ සුමන කුමාරයා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න තැනට පිටත් වුණා. යන්තම් පදුමුත්තර බුදුරජාණන් වහන්සේ දානේ වළඳලා සුගන්ධ කුටියට වැඩියා විතරයි. රහතන් වහන්සේ නමක් ළඟට ගිහිල්ලා සුමන කුමාරයා අහනවා ස්වාමීනි මට බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න පුළුවන්ද කියලා. රහතන් වහන්සේ සඳහන් කළා කුමරුනි බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න වෙලාවක් තියෙනවා. හැම වෙලාවෙම බුදුරජාණන් වහන්සේ ගාවට යන්න අපිටවත් බෑ. ඒද හිතෙන වෙලාවේ ඔය වැඩේ කරන්න බෑ කියලා. කුමාරයා අහනවා ස්වාමීනි ඕනෑම වෙලාවක බුදුරජාණන් වහන්සේ ගාවට යන්න පුළුවන් කිසියම් ශ්‍රාවකෙක් මේ ශාසනයේ ඉන්නවද කියලා.
අර රහතන් වහන්සේ උන්වහන්සේගේ අත දික් කරලා කුටියක් පෙන්නලා කියනවා කුමරුනි අන්න අර කුටියේ වැඩ ඉන්නවා සුමන කියලා හාමුදුරු කෙනෙක්. උන්වහන්සේට පුළුවන් ඕනෑම වෙලාවක බුදුරජාණන් වහන්සේ ගාවට යන්න. සුමන කුමාරයා අවසරය ඉල්ලගෙන සුමන භික්ෂූන් වහන්සේ මුණ ගැහෙන්න ගියා. ගිහිල්ලා කතා කළා. කතා කරලා උන්වහන්සේට මතක් කළා ස්වාමීනි මට භාග්‍යතුන් වහන්සේ මුණ ගැහෙන්න පුළුවන්ද? උන්වහන්සේ සඳහන් කළා කුමරුනි එන මදක් ඉවසන්න. සුමනයන් වහන්සේ 이르දියක් දක්වලා බුදුරජාණන් වහන්සේගේ සුගන්ධ කුටිය වටේට ජල සාගරයක් වගේ මහා ජලස්කන්ධයක් මවලා සුමනයන් වහන්සේ ජලතලයට පිවිසිලා ජලය යටින් කිමිදිලා බුදුරජාණන් වහන්සේගේ සුගන්ධ කුටිය මැද්දෙන් මතුවුණා. මතුවෙලා බුදුරජාණන් වහන්සේට ආරාධනාවක් කළා ස්වාමීනි රාජකුමාරයා ඇවිල්ලා. ඉතින් මොන රාජකුමාරයාද කියලා කියන්න අවශ්‍ය නැහැ. මෙහෙම විශේෂයෙන් රාජකුමාරයා ඇවිල්ලා කියලා කියන්නේ සුමනමයි එන්න ඇත්තේ. බුදුරජාණන් වහන්සේ සඳහන් කළා සුමන ඔබ ගිහිල්ලා පිරිවනේ ආසනයක් පනවන්න මම සුමන මුණ ගැහෙන්න දෙතෙන්ට එන්නම් කියලා. අග්‍ර ශ්‍රාවකයන් වහන්සේගේ නමත් සුමන කුමාරයාගේ නමත් සුමන. උන්වහන්සේ නැවතත් මාලිගාවේ යටින් කිමිදිලා ජලතලයෙන් මතුවෙලා සුමන කුමාරයාට කියනවා පිරිස මුණ ගැහෙන තැනට එන්න. අසුන් පනවලා තිබුණා. කුමාරයා එතෙන්ට ඇවිල්ලා හිටියා. බුදුරජාණන් වහන්සේ වැඩම කළා. භාග්‍යතුන් වහන්සේට වන්දනා කරලා සතුටු සාමීචි ටිකක් කතා බහ කරලා සුමන කුමාරයා ආපු කාරණාව බුදුරජාණන් වහන්සේට මතක් කළා. ස්වාමීනි 3 මාසයක් වස් කාලේ උපස්ථාන කරගන්න පිය මහ රජුරුවන්ගෙන් අවසර ඉල්ලගත්තා. ඔබ වහන්සේගේ කැමැත්ත මට ඕන කියලා. පදුමුත්තර බුදුරජාණන් වහන්සේ සුමන කුමාරයාට පොරොන්දුවක් දුන්නා. මේ වස් කාලේ සුමන කුමාරයාගේ රාජ්‍යයේ වස් සමාදන් වෙන්න වඩිනවා කියලා. කුමාරයාට ඇතිවෙච්ච සතුට වචන වලින් කියන්න බෑ පින්නතුනි. පිය රජුරෝ කීවේ මම නම් කැමති බුදුරජාණන් වහන්සේ කැමති වෙයිද දන්නේ නැහැ කියලා. නමුත් කුමාරයා ඒ කැමැත්තත් අරගත්තා. බොහොම සතුටින් තාත්තට ඒක ප්‍රකාශ කළා. පිය රජුරුවන්ගෙන් අවසර ගත්තා. තමන්ගේ දහසක් ඇමතිවරුත් එක්ක සමුගත්තා. බුදුරජාණන් වහන්සේ තමන්ගේ රාජ්‍යයට වඩින නිසා යොදුන් 120ක්. බුදුරජාණන් වහන්සේ දවසකට වඩින්නේ යොදුනයි. පිනතුනි භාග්‍යතුන් වහන්සේ දවසකට වඩින්නේ යොදුනයි. එතකොට මේ යොදුන ඉවර වුණාම නවතින්න තැනක් තියෙන්න ඕනේ. එහෙමනම් තමන්ගේ රාජ්‍යයේ යොදුන් 120ක් වෙනකොට හංසවතී ඉඳලා පන්සල් 120ක් හදන්න වෙනවා. බුදුරජාණන් වහන්සේට විතරද බුද්ධ ප්‍රමුඛ ලක්ෂයක් මහරහතන් වහන්සේලා වඩිනවා. කොහොම පන්සල්ද? රාත්‍රී ස්ථාන, දිවා ස්ථාන, විවේක සෙනසුන්, භාවනා කරන්න තැන්, පැම්පොකුණු, දානිමානි මේ සියලුම දේවල් සකසන්න ඕන හැම පන්සලකම. පන්සල් 120ම හදලා සියලු පහසුකම් සලස්වලා ගමනට සියල්ල සූදානම්. දවස් 120කට ආසන්න කාලයක් මේ ගමනට ගත වෙනවා. ඒ කියන්නේ මාස 4ක් තරම් කාලයක්. බුදුරජාණන් වහන්සේට කල් වේලාසනින් ආරාධනා කළා. ස්වාමීනි මග පිළියෙල කළා. දැන් වඩිමු කියලා.
පියුමතුරා බුදුරජාණන් වහන්සේ ලක්ෂයක් මහා සංඝරත්නයේ පිරිවරාගෙන සුමන කුමාරයාගේ රාජ්‍යයට වැඩම කරන ගමන ආරම්භ කළා. යොදුනෙන් විහාර තනලා තිබුණා. ඊටාම පහසුවෙන් වැඩ ඉන්න පුළුවන් විදිහට නිර්මාණය කරලා තිබුණා. බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයාත් එක්ක විවේකීව 4 මාසයක් නිමා වෙනකොට සුමන කුමාරයාගේ රාජ්‍යයට වැඩම කළා. මග සූදානම් කරපු සුමන කුමාරයා අපෝපස්ථාන සඳහා පිරිස් යොදවලා වස් කාලේ බුද්ධ ප්‍රමුඛ ලක්ෂයක් මහරහතන් වහන්සේලාට වැඩ ඉන්න වෙනම විශේෂිත පුණ්‍ය භූමියක් ඇති කෙරෙව්වා. ලක්ෂයක් දෙනා වහන්සේලාට කුටි, භාග්‍යතුන් වහන්සේට සුගන්ධ කුටිය, නාන පැන්, පානීය පැන්, භාවනා කරන්න රාත්‍රියේ භාවනා කරන තැන්, දහවල භාවනා කරන තැන්, ධර්ම සාකච්ඡා කරන තැන්, ධර්මය අධ්‍යයනය කරන තැන්, මේ හැම දේවල් වලින්ම සම්පූර්ණයි මේ පිම්බීම. 4 මාසයක් ඉක්මවීමෙන් බුදුරජාණන් වහන්සේ කුමාරයාගේ රාජ්‍යයට වැඩියා. බුදුරජාණන් වහන්සේට පන්සල ආරාම සංකීර්ණයක් පූජා කළා. සුමන කුමාරයා රාජ්‍යයට ආවා. සියලුම රාජාභරණ ගැලෙව්වා. ඔටුන්න ගලවලා පසෙක තිබ්බා. රාජ ඇඳුම් ආයිත්තන් ටිකක් ගලවලා තිබ්බා. සාමාන්‍ය කෙනෙක් වගේ සුදු ඇඳුමින් සැරසුණා. උතුරු සලුවක් කරේ දාගත්තා. ඇමතිවරුන්ට කතා කරලා කියනවා බුදුරජාණන් වහන්සේ වැඩියා. ඒක සියලු දෙනාම දන්නවා. භාග්‍යතුන් වහන්සේ වැඩම කරලා ඉන්න වෙලාවේ තව මොන රජකන්ද ඇමතිවරුනි කැමති කෙනෙක් මේ රාජ්‍ය බලා ගන්න. මේ 3 මාසෙම මගේ ජීවිතේ බුද්ධ උපස්ථානයටයි කැප වෙන්නේ. භාණ්ඩාගාරවල, ගබඩාවල් වල ආහාර පාන ඇති තරම් පුරවලා තියෙනවා. අවශ්‍ය දේවල්. ඒ දේවල් ඇති හැටියට අරගෙන බුද්ධ ප්‍රමුඛ ලක්ෂයක් භික්ෂු මහා සංඝයාට සෑම දවසකම දන් දෙන්න ඕනේ. අමාත්‍යවරුන්ට බාර කළා. රජ්ජුරුව පිටත් වුණා. බුදුරජාණන් වහන්සේගේ අග්‍ර උපස්ථායක සුමනයන් වහන්සේ යම් තැනක වැඩ ඉන්නවද සුමන රජ්ජුරුවොත් ඒ ආසන්නයේ පොඩි කුටියක් හදාගෙන එතන තමයි ඉන්නේ. සුමනයන් වහන්සේගේ බුද්ධ උපස්ථාන කෘත්‍ය බල බල සතුටු වෙමින් උන්වහන්සේ අනුගමනය කරමින් උන්වහන්සේ සමග ඒ කටයුතු වලට යෙදෙමින් රජ්ජුරුව 3 මාසෙම කටයුතු කළා. අපට හොඳ ආදර්ශයක්. සුමන කුමාරයාගේ කියමන අමාත්‍යවරුන්ට කියන භාග්‍යතුන් වහන්සේ වැඩියා. බුදුරජාණන් වහන්සේ වැඩියට පස්සේ මොන රජකන්ද? මට යමක් කරගන්න. මමත් මේ සසරින් මිදෙන්න. මම මේ 3 මාසයේ රාජ්‍යත් හැරලා බුද්ධ උපස්ථානය කරන්නේ. පින්නතුනි අදත් කියන්න පුළුවන් වෙන්නේ බුදුරජාණන් වහන්සේ වැඩිය කියලා. මේක බුද්ධාන්තරයක්. ඒ බුදුරජාණන් වහන්සේ වැඩම කරපු කල්පය නිසායි පහළ වුණ කාලය නිසායි මේකට බුද්ධාන්තරය කියලා කියන්නේ. එහෙනම් බුදුරජාණන් වහන්සේ වැඩම කළා. අපි මොනවද කරන්නේ? කළ යුතු දේවල් කොච්චරද? නමුත් අපි වෙන වැඩ. කළ යුතු වැඩ පැත්තක අපි වෙන වැඩ. මේක තමයි සංසාරයේ හැටි.
ඊතර යන පිරිසට වඩා දුගතියට යන පිරිස වැඩි. සසර දුක් විඳින සත්වයෝ වැඩි. බුද්ධාන්තරයක ලැබිච්ච ශ්‍රේෂ්ඨ මනුස්ස ජීවිතයක් තියෙන වෙලාවේ කොයි තරම් පින් කරගන්න අවස්ථාවද තියෙන්නේ. මට්ට කුණ්ඩලී පේතවත් වී සඳහන් කිරුවා මට්ට කුණ්ඩලී කියන අසාධ්‍ය තත්ත්වයේ හිටපු රෝගී දරුවා බුදුරජාණන් වහන්සේ දැකලා මරණාසන්න වෙලාවේ කායික වේදනාව කොයි තරම් බලවත් වුණත් දසංගිලි එකතු කරලා වචනයෙන් කියන්න බැරි බුද්ධාලම්බන ප්‍රීතියෙන් භාග්‍යතුන් වහන්සේට වන්දනා කළා. ඒ වන්දනාමය කුසලයම ඔහුට සුගතිය උපදින්න හේතු වුණා. එදා වැන්ද වගේම අදත් වැඳලා පින් සිද්ධ කරගන්න පුළුවන් කියන කරුණු ධර්ම දේශනාවල් වල ඕන තරම් පැහැදිලි කරලා තියෙනවා. පින්නතුනි, සුමන රජුරු රාජ්‍ය අත්හැරලා යන්නේ බුද්ධ උපස්ථානෙට. නමුත් අපිට බුද්ධ වන්දනාවට යන්නවත් වෙලාවක් නැහැ. දවසකට වතාවක්වත් බුදුන් වඳින්නේ නැහැ. රූපවාහිනිය ගාව පැය ගාණක් ගත කරන්න පුළුවන්. දුරකථනයත් එක්ක පැය ගාණක් කටයුතු කරන්න පුළුවන්. යාළු මිත්‍රයොත් එක්ක නෑදෑයොත් එක්ක පැය ගණන් කල් මරන්න පුළුවන්. දවසකට විනාඩි 5ක් 10ක්. මේ පැය 24 නෑ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් වෙන් කරන්න. අපි කොච්චර වාසනාවන්තද? ශ්‍රද්ධාවන්තයෝ පුණ්‍යවන්තයෝ කොහොම කටයුතු කළාද? ඔබටයි මටයි තියෙන රාජකාරී වලට වඩා රජෙකුට කොච්චර වැඩ තියෙනවද? මුළු ප්‍රදේශයක ජනතාවකගේ ප්‍රශ්න ඔක්කොම බලන්න ඕනේ, විසඳන්න ඕනේ. නිමක් නැති රාජකාරී සමුදායක්. යුද්ධ, දුර්භික්ෂ නොඑක් දේවල්. නමුත් සුමන රජුරු ඒ සියල්ලම පසෙක තියලා එකක්වත් වැඩක් නැහැ. භාග්‍යතුන් වහන්සේ වැඩියට පස්සේ තව මොනවද? සුමන රජුරු එහෙම හිතුවේ. 3 මාසයක් බුදුරජාණන් වහන්සේට උපස්ථාන කළා. 3 මාසෙ ඉවර වුණා. වස් කාලේ නිමා වෙලා සුමන රජුරු වස් කාලයෙන් පස්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා ආරාධනා මතක් කරනවා, ස්වාමීනි වස් කාලය ඉවරයි. එදා බුදුරජාණන් වහන්සේට මුලින්ම මගේ රාජ්‍යයට වඩින්න කියලා ආරාධනා කරලා මම භාග්‍යතුන් වහන්සේට වඩින මග පන්සල් 120ක් හදලා සෑම දවසක සෑම විහාරස්ථානයකම කඳවුරුබත් දුන්නා. 3 මාසයක් බුද්ධ ප්‍රමුඛ ලක්ෂයක් මහා සංඝරත්නයට මං උපස්ථාන කළා. ස්වාමීනි, මේ 3 මාසෙම මට දන් දී ගන්න බැරි වුණා. දන් දුන්නේ මගේ අමාත්‍ය මණ්ඩලය. ස්වාමීනි, අනුකම්පා කරන්න. තවත් දවස් 7ක් මට තනියම දන් දෙන්න අවස්ථාව දෙන්න. සුමන කුමාරයා මාලිගාවට ගිහිල්ලා නැවත තමන්ගේ රාජ්‍ය බාර අරගෙන ඇමතිවරුත් එක්ක 7 දවසක් අති ප්‍රණීත දාන 7ක් බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නය වෙනුවෙන් පූජා කළා. ඒ දාන ඉවර වෙලා 7 වෙනි දවසේ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා වැඳලා බුදුරජාණන් වහන්සේට කියනවා, ස්වාමීනි 3 මාසයක් බුද්ධ උපස්ථාන කළා. 4 මාසයක් විතර වඩින මග පිළියෙල කරලා විහෙර විහාර සකසලා භාග්‍යතුන් වහන්සේට කඳවුරුබත් දුන්නා. වස් කාලෙන් පස්සේ දවස් 7ක්
අති ප්‍රණීත මහදන් මගෙත් මූලිකත්වයෙන් පූජා කළා. ස්වාමීනි මේ සියලු පින්කම් සක්විති වෙන්න නෙමෙයි. සක් දෙව් වෙන්න නෙමෙයි. වෙනත් යසයිසුරු බලාපොරොත්තුවෙන් නෙමෙයි. ස්වාමීනි මේ සියලු පින්කම් කළේ එක ප්‍රාර්ථනාවක් කරන්න. ස්වාමීනි මම දැක්කා භාග්‍යතුන් වහන්සේගේ අග්‍ර උපස්ථායක සුමනයන් වහන්සේ. උන්වහන්සේ මේ ශාසනයේ කොයිතරම් විශේෂද? උන්වහන්සේ මොනතරම් විශේෂ පුණ්‍යවන්තයෙක්ද? ලෞතර බුදුරජාණන් වහන්සේගේ අග්‍ර උපස්ථායක මහා කල්ප අසංඛ්‍ය ගණන් පාරමිතා පුරන ලෞතර බුදුවරුන්ට නැත්නම් පාරමිතා පුරපු බෝසත්වරු ලෞතර බුදු බව ලැබුවට පස්සේ නිත්‍ය උපස්ථායක තනතුරෙන් දිවි හිමියෙන් උන්වහන්සේට උපස්ථාන කරන්න ලැබෙන එක කෙනෙක් ලබන මහ පුදුම භාග්යක්. ස්වාමීනි ඒ භාග්‍ය මගේ සුමනයන් වහන්සේ ලැබුවා. හැබැයි ඒ භාග්‍ය දැක්කහම උන්වහන්සේගේ තියෙන පුණ්‍යවන්ත බව දැක්කහම උන්වහන්සේ ළඟ තියෙන බුද්ධ ගෞරවය දැක්වහම ඒ වත කරන්නේ මොනතරම් කැමැත්තෙන්ද කියලා දැක්කහම බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කරලා ඉන්න බව දැක්කහම ස්වාමීනි මටත් හිතුණා මතුවට බුදු වෙන ලෞතර බුදුරජාණන් වහන්සේ නමකගේ අග්‍රෝපස්ථායක බවට පත් වෙන්න ප්‍රාර්ථනා කරන්න. මේ සියලු පින්කම් ඒ ප්‍රාර්ථනාව වෙනුවෙන් ස්වාමීනි මගේ ප්‍රාර්ථනාව මුදුන්පත් කරගන්න මේ සංසාරේ මට පින් තියෙනවද කියලා ඇහුවා. පදුමුත්තර බුදුරජාණන් වහන්සේ අනාගත ඥානයේ මෙහෙवला සුමන කුමාරයාගේ බලාපොරොත්තුව මුදුන්පත් වෙනවද කියලා බැලුවා. භාග්‍යතුන් වහන්සේ දකිනවා තවත් මහා කල්ප ලක්ෂයක් යැවෑමෙන් දඹදිව කිඹුල්වත් නුවර සුද්ධෝදන නමින් ඉපදෙන මහරජෙකුට දාව මහා මායානං පුණ්‍යවන්ත මාතෘ ගැබක පහළ වෙන මහ බෝසතාණන් වහන්සේ. වෙස්සන්තර නම් මනුස්ස ලෝකේ ආත්ම භාවයක් අවසන් කරලා ලෞතර බුද්ධත්වයේ ලබන්නේ නැවත මනුලොවට වඩිනකන් අන්තිම විසතුරු ආත්ම භාවයෙන් දෙව්ලොව වැඩලා මනුස්ස වර්ෂයෙන් අවුරුදු 57 කෝටි 60 ලක්ෂයක් තරම් අති දීර්ඝ කාලයක් දෙව්ලොව ඉඳලා සුදුසු කාලේ පංච මහා විලෝකණය කරලා මාතෘ ගර්භයට වැඩම කරලා දස මාසයක් මාතෘ ගර්භයේ වැඩ ඉඳලා සුදුසු කාලේ ධර්මාසනයකින් බහින මහා ධර්ම කතිකෙක් වගේ මවට කිසිම වේදනාවක් නොදී කුමන ආකාරයකින්වත් අපිරිසිදුවක් නැතුව කසී සලුවක උතල තිබුණේ නිල් මණිකක් වගේ මාතෘ ගර්භයෙන් මෙලොවට බිහි වෙලා අරිහත් වූ මහා බ්‍රහ්මයන් පිළිගත්තට පස්සේ සතර මහා රජදරුවන්ගෙන් ශාක්‍ය රජවරුන්ගේ අතට ලැබිලා මේ මහ පොළොව ස්පර්ශ කරන වෙලාවේ
අභීත සිංහනාද කරලා අවුරුදු 29ක් තරම් කාලයක් ගිහි ගෙදර කාමභෝගී ජීවිතයක් ගෙවලා අවුරුදු 29න් අභිනිෂ්ක්‍රමණය කරන්නේ තවත් දවස් 7කින් ලැබෙන්න තියෙන සක්විති රජකම අත්හැරලා. එහෙම අභිනිෂ්ක්‍රමණය කරලා අනෝමානං නදී තෙරක මංගල අසිපතින් කෙස් වැටිය කපලා ගටිකාර නම් මහ බඹු පිළිගන්වන අෂ්ට පරිස්කාරයෙන් ඍෂි ප්‍රෞජ්‍යාවෙන් පැවිදි වෙලා ලෞතර බුද්ධත්වයේ වෙනුවෙන් 6 අවුරුද්දක් මිනිසෙකුට කළ නොහැකි තබා සිතින් සිටියවත් නොහැකි කිසිම දෙවියෙකුට බ්‍රහ්මයෙකුට මාරයෙකුට කළ නොහැකි දුෂ්කර කාර්යයක් 6 අවුරුද්දක් මුළුල්ලේ කරලා ඒ දුෂ්කර ක්‍රියාවත් හැරලා මධ්‍යම ප්‍රතිපදාවට ඇවිල්ලා ලෞතර බුද්ධ රාජ්‍ය මුදුන්පත් කරගන්න ගෞතම නම් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනය ආනන්ද කියන නමින් අග්‍ර උපස්ථායක බවට පත් වෙන්න ඔබට වාග්ය තියෙනවා කියලා නියත විවරණ එදා ලැබලා දුන්නා. ඒ විවරණය ලැබුවට පස්සේ සුමන කුමාරයාගේ ඉහේ මල් ගොන්නක් පිපුණා වගේ. ආනන්ද නමින් අග්‍රෝපස්ථායක බෝධිය හෙට ලබාගෙන බුදුරජාණන් වහන්සේට උපස්ථාන කරන්න අවස්ථාව ලැබුණා වගේ පුදුම ප්‍රීතියෙන් පුදුම ආකාර ශ්‍රද්ධාවකින් එතන ඉඳලා මේ සංසාරේ පාරමී පුරලා මහ පිං කරලා අපේ බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වෙන කාලේ මනුලව උප්පත්තිය ලැබලා සම්මා සම්බුද්ධ ශාසනය පැවිදි වෙලා අග්‍රස්ථාන 5කින් යුක්තව බුදුරජාණන් වහන්සේගේ අග්‍රෝපස්ථායක බවට පත් වෙලා 45 අවුරුද්දෙන් භාගයකට ආසන්න කාලයක් නිත්‍ය උපස්ථායක හැටියට භාග්‍යතුන් වහන්සේට උපස්ථාන කළා. පුදුම ගෞරවයක්, පුදුම ශ්‍රද්ධාවක්, පුදුම කැපකිරීමක්, පුදුම දයාවක් බුදුරජාණන් වහන්සේ පිළිබඳව ආනන්දයන් වහන්සේ ළඟ තිබුණේ. ආන් එවන් උතුම් තැනට එන්න මේ සංසාරේ මුල පුරපු හැටි තමයි අද දේශනාවෙන් කෙටියෙන් සිහිපත් කරන්න යෙදුනේ. නමුත් විශේෂ තැන් කීපයක් අපිට හම්බ වුණා. බුද්ධ උපස්ථානයේ ඉල්ලගන්න. පිය මහරජුරවන්ට ඍජුව කතා කරපු තැන. බුදුරජාණන් වහන්සේට උපස්ථාන කරන්න ලැබුණට පස්සේ තමන්ගේ රාජ්‍ය අත්හැරපු හැටි. බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් කැප වුණ හැටි. මේ ආදී විශේෂයෙන් සාකච්ඡා කර යුතු තැන් මේ දේශනාව ඇතුළේ තිබුණා. ඒ කාරණත් එකතු කරගෙන අපේ ජීවිතයට ගලපගෙන නිවන් දැකපු උත්තමයෝ නිවන් දකින්න තැනට එන්න උතුම් බලාපොරොත්තු අභිමතාර්ථයන් මුදුන්පත් කරගන්න තැනට එන්න කරලා තියෙන කැපකිරීම ගැන හිතලා බුද්ධාන්තරයක ශ්‍රේෂ්ඨ මනුස්ස ජීවිතයක් අරගෙන අපි ඉන්න තැන ගැන හිතලා වහවහ වීරිය වඩලා ධෛර්යවන්ත වෙලා මේ ලැබිලා තියෙන අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන සතර අපායට පිටුපාලා සුගතියෙන් සුගතියට ගමන් කරලා සංසාරයෙන් එතර යන්න ඔබට තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාදයෙන් සද්ධර්ම දානානිසංසයේ ආශිර්වාදයෙන් ශක්තිය ධෛර්යය භාග්‍ය වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං
දේවෝ වස්සතු කාලේන සස්්‍ය සම්පත්ති හේතුච පීතෝ භවතු ලෝකෝච රාජා භවතු ධම්මිකෝ. මෝහක්ඛයෝ නිබ්බානං